විසින් ඓතිහාසික මාතර බෝධිරාජයන් වහන්සේ අපි සිට මෙම උත්තරීතර ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මෙම සුමధుර ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සත්‍යවත්නි, මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ පාතල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කැබිනට් අමාත්‍ය අධිනීතිඥ චන්ද්‍රසිරි ගජතීර මහතාට පුණ්‍යානුමෝදනා කරනු පිණිස පවත්වන මෙම සුමధుර ධර්ම දේශනාවේ උතුම් දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ සිරත්තා ගජතීර මැතිණිය ප්‍රධාන එම පවුලේ දූතරු පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙම උතුම් ධර්ම දේශනාව මෙතෙන් සිට පින් සිත් උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සප්පඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සප්පඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සප්පඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය, භාග්‍ය
භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබේ මගේ නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා සංයුක්ත නිකායේ අනවතග්ග සංයුත්තේ සඳහන් වෙලා තිබෙන බොහෝ විශේෂ පාඩයක්. අනවතග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර සත්‍යය සසරේ කොයිතරම් දීර්ඝ කාලයක් ඇවිදගෙන ආවද කියලා. අති දීර්ඝ කාලයක් මේ සංසාර සත්‍යය ඇවිදගෙන ඉවිල්ලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අනවරාග්‍ර සංසාර ගමනේ ඇවිදගෙන ආපු සත්‍යයන් ආපු ගමන් මගේ කෙලවර ආරම්භය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පණවන්න බෑ නපඤ්ඤාය. සමහර දෙවි සමහර වෙලාවක මේක විස්තර කරනවා පටන් ගැනීමක් දන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ පටන් ගැනීමක් කියන්න බෑ කියලා. එහෙම නැහැ. මේ සසර ගමන් මගේ සංසාර සත්‍යයන්ව ආපු ගමන් මග පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒ නිසායි කිව්වේ නපඤ්ඤායති පණවන්න බෑ. ඇයි පණවන්න බෑ කියලා කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ සසර සත්‍යයගේ පටන් ගැනීම දන්නවා. නමුත් කිව්වට අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් දැක්වුවා. කොහොමද? අපට සසරේදී අම්මල ලැබුණා. සසරේදී අපට තාත්තල ලැබුණා. එහෙම ලැබිච්ච අවස්ථාවන් වලදී අපට කලින් අපේ අම්මල බැරුණොත් අපි අඬනවා. අඬනකොට මේ ඇස්සනේ කබල වැටෙනවා.
කඳුළු ටික එකට එකතු කළොත් මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට එක අම්මා කෙනෙක් මැරිච්ච වෙලාවක අපි අඬන කඳුළු ටික එකට එකතු කළොත් ලීටර් ගණනක්වත් එකතු කරගන්න නැහැ. එක ජීවිතේ. එතකොට සංසාරේ ලැබිච්ච අම්මලා ලැබුණු වෙලාවල් වලදී හැම ජීවිතයකම අපිට කලින් අම්මලා මැරුණෙත් නැහැ. ජීවිතාවක් නම් අම්මලට කලින් අපි මැරෙන්නේ නැහැ. ඊළඟට තවත් හිතුවොත් අපට හැම භවයකම ලැබිච්ච අම්මා මැරෙනකන්වත් අපි ළඟ හිටියේ නැහැ. ජීවිත කීයක් නම් අපිව දාලා අම්මලා යන්නේ. එතකොට එහෙම අඬලත් නැහැ. අපි තිරිසන් වෙලා ඉන්නකොට අපි නිරයට ගියයින් පස්සේ අම්මලා ලැබෙන්නේ. දෙව්ලොවේ ඉපදුනාම අම්මලා ලැබෙන්නේ. තිරිසන් වෙලා ඉපදුනාම හැම ජීවිතයකම අම්මලා අපි ළඟ ඉන්නෙත් නැහැ. හිටියයි කියලා මරුණට අපි අඬන්නෙත් නැහැ. එහෙනම් අඬනව නම් අඬන්නේ මනුෂ්‍ය ලෝකේ මිනිසත් බව ලැබුව වෙලාවල් වල ඒ ලැබිච්ච අවස්ථාවන් වලදී අම්මලා ලැබුණොත් අන්න ඒ ලැබිච්ච අම්මා නැති වෙච්ච වෙලාවටද තමයි අපි ඇඬවන අඬලා තියෙන්නේ. එතකොට එහෙම එකතු කරලා ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අඬපු කඳුළු ටික මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙනම් හිතන්න මේ සංසාරේ කොච්චර දීර්ඝයි. හැබැයි අටකතාවේ මේ කාරණාව තව ටිකක් මෙහෙම විස්තර කරනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාට මේ මහා සාගරයකට වඩා අඬුවා කියලා ඒක දෙකට එකතු කළොත් ඇත්තටම සංසාරේ අපි අම්මල මෙරිච්ච වෙලාවේ අඬපු කඳුළු ටික එක සාගරයක් ගත්තට ප්‍රමාණවත් නැහැ. සාගර 100ක් සාගර 1000ක් මෙවැනි මහා සාගර ලක්ෂයක් එකට එකතු කළා. අපි අම්මල මෙරිච්ච වෙලාවල් වලදී අඬපු කඳුළු ටික අපට එකතු කරගන්න බැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ හිතපු දේ සාධාරණයි. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සසර සත්‍යයගේ පටන් ගැනීම පණවන්න බෑ. මොකද උදාහරණයක් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් මේ තරම් දීර්ඝ කාලයක් අපි සංසාරේ ආවා. එහෙම ආපු සංසාර ගමනේදී අපි පින්වතුනි මේ වෙනකොට කොච්චරනම් කර්ම රැස් කරගෙන තියෙනවද? දැන් මේ වෙනකොට අපි පින්වත්නි අනාගතය වෙනුවෙන් සංසාරේ අනාගතය වෙනුවෙන් අනාගතේ ජීවිත අසංඛ්‍ය ගණනාවක් හදලා ඉවරයි. ආපු ගමන් මගට වඩා ඒ ගමන් මගට වඩා අසංඛ්‍ය ගණනාවක් ජීවිතය අනාගතයේ වෙනුවෙන් හදලා ඉවරයි. අපි හිතමු කෙනෙක් එක භවයක ඉපදිලා කුසල්වත් අකුසල්වත් වඩන්නේ නැතුව ඉන්නවා. ඒව කරන්න බෑ. නමුත් අපි හිතමු එහෙම හිටියා කියලා. කුසලයක්වත් අකුසලයක්වත් වඩන්නේ නැතුව ඉන්නවා. පිටුතුනි ඒ දිනාට තවත් ඊළඟ භවයක් තියෙනවා. එයි පෙර ඒ කෙනා සංසාරයේ ජීවිත අසංඛ්‍ය ගණනාවක් ඉස්සරහට හදලා ඉවරයි. දැන් මේ වෙනකොට අපි මැරුණොත් ලබන භවයේ
කවුද වෙන්නේ? කොතනද යන්නේ? කවුරු වෙලාද උපදින්නේ? මේ හැම තැනක්ම අපි හදලා ඉවරයි. ඒකට යන්නත් වැඩි කාලයක් ගත වෙන්නේ. අපි සමහර අය කියනවනේ වැරදි මතයක්. කෙනෙක් මරුණම දින 7ක් මේ අවකාශයේ සැරිසරනවා උපදින තැන තෝරගන්න. ඒක පිළිවත්නි වැරදි මතයක්. පින්වත්නි එහෙම මතයක් තියෙනවා නම් ඒක කොච්චර ලාභයක්ද බලන්න අපිට. අපි හිතමු මේ ලංකාවේ කවුරු හරි කෙනෙක් කිව්වොත් පර්චස් 10ක විතර ඉඩමක් පෙන්නන්න. මම ඒකේ ගියක් හදලා දෙන්නම් කියලා අපට කිව්වොත් අපි කොහේ පර්චස් 10 ලංකාවේ කොහින් පෙන්නයිද? අපි අම්පාරයෙන් පෙන්නයි. අපි මොනරාගලින් පෙන්නයි. අපි ඉස්සර වෙලාම බලනවා කොළඹ සුදුසු ඉඩක් තියෙනවද පර්චස් 10ක්. එහෙම නැතුණු ඊට ආසන්න ප්‍රදේශයක තියෙනවද පර්චස් 10ක්. පින්වතුනි දින 7ක් නෙවෙයි මැරිලා 1 මිනිත්තු 7ක් තිබුණොත් ඇති තැනක් තෝරගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකත් වටිනවා. කවුද තෝරගන්නේ පින්වත්නි? නිරේ ලෝකේ. කවුද තෝරගන්නේ? තිරිසන් ලෝකේ. අපි තෝරගන්නේ හොඳ සැපවත් ජීවිතය. ඒවන ඒ කාරණාව වැරදි මතයක්. කෙනෙක් මේ භවයේ මැරිලා ඊළඟ භවයේ උපදින්න. මේ භවයේ මැරිලා ඊළඟ භවයේ උපදින්න යන කාලය මෙන්න මේ උදාහරණයකින් කියලා තියෙනවා. කොහොමද? කිනිහිරක් කොට මැස්සෙක් කියලා. අපි පිටුතු කිනිහිර දන්නවා. යකඩ තලන්න පාවිච්චි කරන උපකරණයක්. යකඩ කුට්ටියක් තියෙනවා. ඒ කුඩ තියාගෙන තමයි යකඩ තලන්නේ. ඒ තවන එකට කියනවා කිනිහිර කියලා. ඒ කිනිහිර උඩ ඉන්නවා මැස්සෙක්. මැස්ස කියන්නේ කඩලැටයක් තරම් තා කුඩා සතෙක්. ශක්තිවන්ත පුරුෂේ කුළු ගෙඩියක් අරගෙන මේ මැස්සට ගහනවා. මැස්සගේ ඇඟ මේ කුළු ගෙඩියේ වැදිලා තලාගෙන කිනිහිර ගාවට යනවා. අපි හිතමු මැස්සගේ ඇඟ භාගයක් කැලෙනකොට මැස්ස මැරෙනවා. හැබැයි තාම කිනිහිර ගිහිල්ලා කුළු ගෙඩියේ ඉන්න කිනිහිරේ වැදෙන්නේ නැහැ. මැස්සගේ භාගයක් කැලෙනකොට මැස්ස මැරෙනවා. ඒකට උදාහරණ කියනවා කුළු ගෙඩියේ මැස්සගේ ඇඟ තලාගෙන කිනිහිරේ වදින්න කලින් මැස්ස වෙන තැනක ඉඳලා ඉඳලා. ඒකට හිතන්නකෝ ඔය ක්‍රමයම තමයි සියලු සත්‍යයන් එක භවයක් අත්හැරලා තවත් භවයක අල්ලගන්න ක්‍රමය. අද මෙතන ඉන්න අපි මේ මොහොතේ මරණයටපත් වෙනවා. ඊළඟ මොහොතේ අපි කොයි තැනකට යනවද කියලා අපි කාටවත් කියන්න බැහැ. ඒතකොට ඔය තරම් අඩු කාල සීමාවක් තියෙනවා නම් ඔය අඩු කාල සීමාව තුල ඒ මැරෙන කෙනා ඊළඟ භවයේ යන්නේ කොහෙද කියලා මේ භවයේදී මෙයා හදාගෙන ඉවරයි. ඒකට තමයි විස්තර කරනවා කම්ම නිමිති ගති නිමිති පහළ වෙනවා. ඒකේ නා තෝරගන්නවා මගේ ළඟ තියෙන ගරුක කර්ම මොනවද?
ගරුක කුසල් තියෙනවා ගරුක අකුසල් තියෙනවා. ගරුක කර්ම වලට අදාළ වෙන්නේ ගරුක අකුසල් නම් ආනන්තරේ පාප කර්ම පහ සහ මිත්‍යා දෘෂ්ටිය. ගරුක කුසල නම් ධ්‍යාන මට්ටම. එතකොට බලනවා මරණාසන්න මොහොතේ මේ කෙනාගේ ළඟ ගරුක අකුසල් තියෙනවද නැත්නම් ගරුක කුසල් තියෙනවද? එහෙම නැත්නම් ඊළඟට බලනවා මැරෙන්න ආසන්න දවස්වල මොනවා හරි කරපු කුසල් හරි අකුසල් හරි තියෙනවද? එහෙම නැත්නම් ඊළඟට බලනවා නිතර කරපු පින් හරි පව් හරි තියෙනවද? නිතර කරපු පින් හරි පව් හරි තියෙනවද? එහෙම නැත්නම් ඊළඟට බලනවා ජීවිතේ කවර දවසක හරි කරපු කුසලයක් හරි අකුසලයක් හරි තියෙනවද? ඔය ඕනම එකකින් පින්වත්නි අපේ මරණය තීරණය කරන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඊළඟ භවයට යන්නේ කොහොමද කියන එක තීරණය කරන්න පුළුවන්. එතකොට ඔය තරම් අඩු කාල සීමාවක් නම් තියෙන්නේ ඊළඟ භවයට යන්න. මැරෙන මොහොත අපට මොනතරම් හොඳ සිහියක් තියෙන්න ඕනද? මනා උසස් සිහියක් තියෙන්න ඕන. එහෙම හරියට සිහිය පිහිටුවා ගත්තේ නැති වුණොත් අපි කොච්චර කුසල් වැඩුවත් අවසාන මොහොතේ වැරදි දෙයක් මතක් වුණොත් අපිට ඊළඟ භවයේ නරක දැනකට යන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවකම හිත සකස් කරගන්න ඕන කුසලයේ පැත්තට. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පිටුතුනි මම සඳහන් කරන්නේ මේ වෙනකොට අපේ සංසාරේ නැමැති ගිණුමේ කුසල් අකුසල් කියන මේ ගිණුම් දෙක ඇතුලේ අපි දැස් කරගත්තු කර්ම ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට සමහර දිනකට මෙන්න මෙහිම සිතුවිල්ලක් හිතෙනවා. හොඳ කරන අපිටමනේ වලදින්නේ කියලා. සමහර අය එහෙම හිතනවා. හොඳ කරන අපිටම ඇයි මේ තරම් කරදර? නරක කරන අය ඉන්නවා කිසිම කරදරයක් නැහැ. යාලට වෙන්නේ හොඳයි. බොහෝ දිනෙක තුල තියෙන එක සංකල්පයක්. අපි මේ කාරණාව පොඩ්ඩක් හිතලා බලමු. පිටුතුනි මේ ලෝකේ හොද කරන කෙනාට නරකක් වෙනවා කියලා ධර්මතාවයක් නැහැ. නරක කරන කෙනාට හොදක් වෙනවා කියලා ධර්මතාවයකුත් නැහැ. තේපිලි කොහොමද? යාදිසං වපතේ බීජං සාදිසං හරතේ බලන්න. වපුරන බීජයට අනුව තමයි ඵල හටගන්නේ. කොස්සට හිටෙවොත් ලැබෙන්නේ කොස් පැලකසක් අඹ පැල නෙමෙයි. ඒ වගේ කල්යාණකාරී කල්යාණං යහපත කරන කෙනාට ලැබෙන්නේ මොනවද? යහපත. පාපකාරීච පාපකං පව් කරන කෙනාට ලැබෙන්නේ මොනවද? අකුසල. එහෙනම් ඇයි මේ හොද කරන මිනිසුන්ට වරදින්නේ? ඔක අපිට පේන තියෙන දෙයක්. පින්වත්නි, ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේ ලෝණපල කියලා සූත්‍රයක දේශනා කරලා තිබෙනවා. අපි හිතමු හොද කරන කෙනෙක්ට නරකක් වෙනවා. අකමැති දෙයක් වෙනවා. ඇත්තටම ඒ කෙනාට ඒ නරක වෙන්නේ ඒ කෙනා මේ භවයේ හොද කරන නිසා නෙමෙයි. ඒ නරක වෙච්ච කෙනාට නරක වෙලා තියෙන්නේ කවදා හරි ජීවිතයක කවදා හරි දවසක ඒ කෙනා කරපු අකුසල කර්මයේ කොයි මේ කියවන්නේ. කවදා හරි ජීවිතයක
කරපු අකුසල විපාකයක් මේ භවයට ගෙනල්ලා තියෙනවා ගෙවන්න. ආන්න ඒ අකුසල විපාකයයි මේ ගෙවන්නේ. හැබැයි ඒකෙදි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් හොඳ කරන කෙනා ඒ ජීවිතේ උත්පත්ති ලැබුවම ඒක නම් හොඳ දෙයක් කරනවා. හොඳින් සිල් රැකනවා, හොඳින් දන් දෙනවා. හැමෝටම උදව් උපකාර කරනවා. හොඳට බණක් අහනවා. යහපත් දැහැමි ජීවිතයක් ගත කරනවා. දැන් මේ කෙනාට මේ භවයට ගෙනල්ලා තියෙනවා අවුරුදු 35ක 40කදී විතර මැරෙන්න පුළුවන් අල්ප ආයුෂක්. මේ කෙනා ගෙනල්ලා තියෙනවා අල්ප ආයුෂය. හැබැයි දැන් මෙයා ගෙනල්ලා තියෙනවා මේ භවයට ගෙවන්න අනිවාර්යම කර්මයක් අල්ප ආයුෂව මැරෙන්න. කොහොම කෙටි කාලෙකින් මැරෙන්න. නමුත් මේ කෙනා උපන්දා ඉඳලා යමක් තීරණ කාලේ වෙනකොට කරන්නේ හැමතිස්සෙම හොඳ වැඩ. යහපත් වැඩම තමයි කරන්නේ. ඒ කරගෙන යනකොට ඒ කෙනාගේ අර කියන කර්මය වෙනස් වෙනවා. මොන කර්මයේද? අල්ප ආයුෂ්කව මැරෙන්න තියෙන කර්මය වෙනස් වෙනවා. මොකද පිටුතුනේ අපි කුසල් කරලා ඒ කුසලය බලවත් කරගත්තු තැනදී තමයි අර අකුසලේ යටපත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. දැන් අපි සමහර කරදරාවන් පස්සේ බෝධි පූජා කරනවා. හැබැයි සමහර දෙනෙක් මේ කරුණ හරියට තේරුම් කරගත්තොත් ඔය මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් බැහැ වෙනවා. පිටත් මේ බෝධි පූජාවක් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජාවක් පවත්වනවා. පූජාව පවත්වලා ඒ කෙනා පිටුතුනේ කුසල කර්මයක් රැස් කර ගන්නවා. කුසල කර්මයක් රැස් කරගෙන ඒ කුසල කර්මයේ බලවත්කමින් අර Tamanට ලැබෙන්න තියෙන අකුසල කර්මය විනාශ කර ගන්නවා. දැන් මොනවා වේතුම කෙනෙකුට රැකියාවක් නැහැ. ඉල්ලුම් පත්‍ර දානවා, සුදුසු කණක් තියෙනවා, නමුත් රස්සාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ කෙනා යනවා බෝධි පූජා කරන්න. හැබැයි බෝධි පූජා කරන ටික දවසක් යනකොට ඒ කෙනාට උන රස්සාවක් ලැබෙනවා. සමහර වෙලාවට අර තමන් කරපු පූජාවෙන් ලැබිච්ච කුසල පක්ෂයේ බලයෙන් යාතර තිබිච්ච අකුසල කර්මයේ යට වෙලා කුසල කර්මය නැවත මතුවුණා. ඒ කුසල කර්මයේ මතුවෙච්ච නිසා නැවත යාගේ අරමුණ කරා යන්න පුළුවන් කමක් ලැබුණා. එහෙම අපිට පිටුතුනේ කර්ම වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු දැන් යම් රෝගී තත්ත්වයටපත් වෙලා රෝහල්ගත වෙලා ඉන්නවා. පෞරේ ඥාති පිරිස ඒ කෙනා වෙනුවෙන් ආශිර්වාදය කර පූජා පවත්වනවා. දැන් ගොඩාක් වෙලාවට අපි කරන්නේ අපි රැස් කරගත්තු පින ඒ ස්ථානයේ ඉඳලාම අනුමෝදන් කරනවා. එහෙම අනුමෝදන් කරන්න බැහැ කෙනාට. අපි හිතමු දැන් ලෙඩෙක් ඉන්නවා. ඒ ලෙඩා අසාධ්‍ය රෝගී දැන් සත්කාරයක කියන්නේ අපි කියන දෙයක් ඒ කෙනාට වටහා ගන්නත් බැහැ. දැන් මේ කෙනා වෙනුවෙන් අපි පූජා පවත්වනවා. පින්කමක් කරලා අපි ආශිර්වාදය කරනවා. හැබැයි අපිට බෑ ඒ කෙනා වෙනුවෙන් කරන පින ඒ කෙනාට අනුමෝදන් කරවන්න. අනුමෝදන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට අපි කරන පින්කම කියන්න ඕන. කිව්වොත් විතරයි එයාට අනුමෝදන් වෙන්නේ. මොකද
කරන පිනේ කෝ එයා දැනගන්න ඕන නැත්නම් එයාට පෙන්නන්න ඕන. හැබැයි අපට පූජාවක් පවත්වන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි බෝධි පූජාවක් පවත්වලා ඒ බෝධි පූජාවෙන් පිනක් අපි රැස් කරගන්නවා. ඒ පින රැස් කරගෙන අපි ප්‍රාර්ථනා කරනවා මේ අසවල් රෝගියා සුවපත් වේවා. එතකොට අපි කරන්නේ මොකද්ද? අර ඒ කිනාගේ කර්මය අපේ කුසල කර්මයකින් විරස් කරනවා. ඒක කරන්න නම් අපි කරන්න මොකද්ද? ප්‍රාර්ථනාව. ඒතකොට ඊතරදී පින් අනුමෝදන් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ප්‍රාර්ථනාවක් විතරයි. එහෙම කර්ම විනාශ කරගන්න පුළුවන්. දැන් අපි කුසල් කරලා යහපත් දේවල් කරලා ඒ දේවල් කරලා අපි කුසලයේ වැඩි කරගත්තොත් පින්වත්නි අපට අනාගතයේදී යම් අකුසලයකින් යම් කර්මයක් ගෙවන්න තියෙනවා නම් ඒක විනාශ කරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් අපි දැනගන්නට ඕන අපට ජීවිතේ යම් කරදරයක් යම් අකුසල කර්මයක් එනවා නම් අපි අකමැති දෙයක් අපේ ජීවිතේට ලැබෙනවා නම් ඒ ලැබෙන සියල්ලක් මොනවද? වෙන කවුරුවත් කරපු දේවල් නෙමෙයි. අපි විසින්ම කරගත්ත දේවල්. වෙන කවුරුවත් නෙමෙයි අපි විසින්ම කරගත්ත දේවල්. මොකද කර්මය කියලා කියන්නේ අපට හිතා ගන්නවත් බැරි විදිහට මේ සසරේ පවතින දෙයක්. අපි කෙනෙකුට බනිනවා. අපට කේන්තියක් ආවොත් අපි කෙනෙකුට බනිනවා. දැන් අපි බැන්න කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම බැනුම් අහන කර්මයක් අපි රැස් කරගත්තා. අපට කෙනෙක් බනින්නේ අපි සංසාරේ කවදා හරි දවසක සමහරවිට ඒ කෙනාටම අපට බැනපු කෙනාටම සංසාරේ කවදා හරි දවසක අපි බැනලා තියෙනවා. දැන් අපි ආපිට බැන්නොත් තවත් බැනුම් අහන කෙනෙක් අපි සංසාරේ එකතු කරගත්තා වෙනවා. ඔන්න ඔය වගේ තමයි පින්වතුනි මේ කර්මයේ ලෝකේ පවතින්නේ. ඒකට අපි අකමැති දෙයක් අපේ ජීවිතේට ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ වෙන මොකුත් නෙවෙයි අපි විසීම සංසාරේ කරගත්තු කර්ම. අපි කැමති දෙයක් ලැබෙනවා ඒ අපි විසින්ම සංසාරේ කරගත්තු කුසල කර්ම. හැබැයි මම අර කලින් සඳහන් කළා වගේ අපට පුළුවන් අපේ ජීවිතේ සමහර අකුසලයන් වල බලවත්කම ප්‍රබලත්වය අඩු කරගන්න. දැන් ඒක උදාහරණයක් ගත්තොත් වසව රජතුමා රාජ්‍ය කරගෙන යනකොට එක අනාවැකි කරුවෙක් මේ රජතුමාට කියලා තියෙනවා මහරජා ඔබ තව අවුරුදු 12යි ජීවත් වෙන්න මැරෙනවා. ඒ කාලේ ඔය ශාස්ත්‍රය බොහොම දියුණු මට්ටමක තිබුණේ. දැන් අද කාලේ අපි ගත්තොත් කෙනෙක් කේන්දර බලන්න ගත්තොත් කරදරයක් වෙන හැම වෙලාවකම කේන්දරේ බලනවානේ. නමුත් ඒ කාලේ කේන්දරයක් බැලුවා නම් බලලා තියෙන ජීවිතේ එකම එක වතාවයි. උපන් දවසේ කේන්දරයක් බලන මෙච්චරයි ආයේ මරණකම කේන්දරයක් බලන්නේ. මොකද ඒ කෙනාගේ මුළු ජීවිත කාලයම ගත කරන විදිය කියන ඉවරයි. දැන් ඒ කාලේ නම් තබනකොට ඒ නම් තබද්දි පවා පින්වත්නි නම් තබලා තියෙන්නේ ඒ කෙනාගේ අනාගතය දිහා බලලා. එක්ක මොනවා හරි විශේෂ කරුණක් මූලික කරගෙන. දැන් අපේ මහා ප්‍රජාපති දේවියට ඇයි මහා ප්‍රජාපති කියලා කියන්නේ? උපන් දවසේ නම් තබන බ්‍රාහ්මණය ඇවිල්ලා කියනවා මෙය
දරුවෙක් අනාගතේ බිහි කළොත් ඒ පිරිමි දරුවා සක්විති රජ කෙනෙක් වෙනවා. ගැහැණු දරුවෙක් බිහි කළොත් ඒ ගැහැණු දරුවා සක්විති රජ කෙනෙකුගේ අග්‍රමහේශිකාවක් වෙනවා. හැබැයි කොහොම හිටියා මේට මහා පිරිවරක් ලැබෙනවා. අන්න ඒ වගේ මහා පිරිවරක් ලැබෙන නිසා තමයි මහා ප්‍රජාපතියට මහා ප්‍රජාපති කියන නම දැම්වේ. ගෞතමී කියලා කිව්වේ ගෝත්‍ර නාමය. ඒ වගේ දෙනතුරු මේ අනාවැකි කරුවන් ඒ කාලේ අනාවැකිය කිව්වොත් ඒක සත්‍යයි. ඒ කාන්ති මේක ඉෂ්ට වෙනවා. දැන් වසබරයිතුමාට කියනවා රජතුමනි ඔබ තව ජීවත් වෙන්නේ අවුරුදු 12යි. ඊළඟට රජතුමා රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි දීර්ඝ ආයුෂ ලබන පින්කම් මොනවද? දීර්ඝ ආයුෂ ලබන පින්කම් මොනවද? රහතන් වහන්සේලා රජතුමාට උපදෙස් දීලා තියෙනවා කරන පින්කම්. රජතුමා උන්වහන්සේලාගේ උපදෙස් ලබාගෙන පින්කම් කළා. මොනවද කරපු පින්කම්? පින්වත්නි සංසාරයේ දීර්ඝ ආයුෂ ලබන එක වටින පින්කමක් තමයි පෙරහන් කඩ දානය. අපි ගොඩක් කරන්නේ හිතන්නේ පෙරහන් කඩ පූජාව කියලා කියන්නේ සංසාරේ දීර්ඝ ආයුෂ ලබන්න පුළුවන් මහ පිනක්. මොකද පෙරහන් කඩ පූජාවෙන් ආනිසංස සෝදාන් කරද්දී කියනවා යම් ජීවිතයක යම් ආයුෂයක් ලබනවා නම් ඒ ආයුෂය ඉවර වන තෙක්ම ඒ කෙනාට ලබන්න පුළුවන්. දැන් මේ වගේ කාලයක පෙරහන් කඩ පූජාවක් පූජා කරපු කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා නම් ඒ කෙනාට අවුරුදු 100ක් එව නැත්නම් 110ක් ඒ මට්ටමට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවත් වීම ලෙඩ කරදරයක් එහෙම නැත්නම් ආබාධ සහිතව නෙවෙයි. බොහොම නිරෝගීව ආබාධ රහිතව ඒ කෙනාට ජීවත් වෙන්න පුළුවන්. ඊළඟ රජතුමා දැන් පෙරහන් කඩ දානයක් දුන්නා. ඊළඟ සඳහන් කළ තියෙනවා ආවාස හදන දන් දීලා තියෙනවා. ගිලන් වූ භික්ෂුන් වහන්සේලාට ගිලන් උපස්ථාන කළ තියෙනවා. ඊළඟට පැරණි ආවාස නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නිරන්තරයෙන්ම පන්සිල් පද 5 ආරක්ෂා කරලා තියෙනවා. නිරන්තරයෙන්ම පන්සිල් ආරක්ෂා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පොහොය දවසට අනිවාර්යයෙන්ම උපෝසත කර්මය සමාදන් වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 3ට ලංකාවේ ඉන්න සියලුම හාමුදුරුවෝට තුන් සිවුරු පූජා කරලා තියෙනවා. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනේ කියන මේ තුන් සිවුර ලංකාවේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙනවා. යම් හාමුදුරුවෝ කෙනෙක් වැඩි නැතුණු දානෙට උන්වහන්සේට තුන් සිවුරු යවලා තියෙනවා. ඒ වගේම තමයි ස්ථාන 32ක ලංකාවේ ස්ථාන 32ක මීපැණි මිශ්‍ර කිරිබත් දන් දීලා තියෙනවා. ඒ වගේම ස්ථාන 64ක මිශ්‍ර මහ දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්ථාන 4ක පහන් වැටි 1000ක් පූජා කරලා තියෙනවා. මෙන්න මේ මහ පින්කම් මාලාවම වසබරයිතුමා කළා. දැන් අනාවැකි කරුවා කිව්වා අවුරුදු 12කින් මැරෙනවා. දැන් රජතුමා මොකද කළේ? ඒ අවුරුදු 12කින් මැරෙන්න තියෙන්නේ කුමන හෝ කර්මයක් ගෙවන්න තියෙනවා කියන එකයි. රජතුමා ඉක්මනින් කුසල් කරලා ඒ අවුරුදු 12 ඇතුළත මොකද කරේ? මහා කුසල් කරලා තමන්ගේ කුසලයේ කියන එක බලවත් කරගෙන අර තිබිච්ච කර්මය වෙනස් කරගත්තා. අවුරුදු 12න් මැරෙන හිටපු මේ රජතුමා තවත් අවුරුදු 44ක අවශ්‍ය විදිහට තියෙනවා.
මම සඳහන් කළේ ඒකයි. අපට අර කුසල් කරන්න අපට ලැබෙන්න තියෙන අර අකුසල කර්ම විනාශ කරගන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ හොද කරන කෙනාට නරකක් වෙනවා කියලා එකක් නෙමෙයි කියන්නේ. එතන කියන්නේ මොකද්ද? හොඳ කරන කෙනාට පෙර භවයේ ඉඳලා මේ භවයට ගෙනාපු අකුසල කර්මයක් තියෙනවා ගෙවන්න. ඒ අකුසල කර්මයයි ඒ කෙනා ගෙවන්නේ. හැබැයි අර කුසල කරලා බලවත්කම නිසා ඒ කෙනාගේ අකුසල කර්මෙ පිටුතුනි විනාශ කරන්න පුළුවන්. ඊළඟට පිටුතුනි මේ නරක කරන අයට හොදක් වෙනවා කියලා කියන්නේ. නරක කරන නිසා හොදක් වෙනවා කියන එකක් නෙමෙයි මේ ලෝකේ. ඒ නරක කරන කෙනාටත් මේ භවයට ගෙනල්ලා තියෙනවා ගෙවන්න කුසල කර්ම. හොඳ යහපත් කුසල කර්ම ගෙනල්ලා තියෙනවා ගෙවන්න. දැන් ඒ කුසල කර්ම ගෙවනකොට ඒක නා ජීවිතේ නරක විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර නරක වැඩ කරලා අකුසල් වැඩ කරලා ඒ අකුසල පක්ෂය බලවත් කරන්න මොකද වෙන්නේ? අර කුසල් කරනකොට නරක අකුසල කර්ම යටපත් වෙනවා වගේ අකුසල් කරන්න මේ කෙනාගේ කුසල කර්ම ගෙවන්නා වූ ප්‍රමාණය අඩු වෙනවා. අපි හිතමු ලංකාවේ හිටපු ත්‍රස්තවාදී නායකයා ප්‍රභාකර. ඔහු බොහොම කෙටි ආයුෂ කාලයකින් මිය ගියා. සමහර වෙලාවට ඒ කෙනා මේ භවයට ගෙවන්න ගෙනාපු ආයුෂ ප්‍රමාණයට වඩා වැඩි. සමහර අවුරුදු 80ක් 90ක් 100ක් වෙන්නත් පුළුවන්. නමුත් අර මනුෂ්‍ය ඝාතන කරලා අකුසල කර්ම කරලා මේ කෙනා මොකද කරගත්තේ? තමන්ට තිබිච්ච ආයු කාලය අඩු කරගත්තා. අපි ජාතක පාළියේ තියෙනවා ශාන්තිවාදී ජාතකය. ශාන්තිවාදී ජාතකයේදී අපේ බෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තාපසයෙක් වෙලා උපදිනවා. ඒ කාලේ රට පාලනය කරා කලාවු කියලා රජ කෙනෙක්. රජතුමා තමන්ගේ ස්ත්‍රීන් පිරිසක් මේ ඍෂිවරයන්ට එක කතා කරනවා කියලා දැකලා කේන්ති ගිහිල්ලා ඍෂිවරයාට කියලා හඳුනන කරා. පළවෙනි ගිහිල්ලා අහනවා නුඹ මොනවාදීද? නුඹේ ආගම මොකද්ද කියලා අහනවා. කියනවා මම ශාන්තිවාදී. ශාන්තිවාදී කියන්නේ කවුරු හරි බැන්නොත් බනින්නේ. කවුරු හරි මට ගැහුවොත් ගහන්නේ නෑ. කවුරු හරි මාව කෑලි වලට කපලා දැම්මත් මං දේශයක් ඇති කරගන්නේ නෑ. ඒකට තමයි ශාන්තිය කියන්නේ කිව්වා. ඒ විලාවේදී රජතුමා හොඳයි මන් නුඹේ ශාන්තිය බලන්නම් කියලා හිතලා රජතුමා වදකයා ගෙන්නවලා බෝසතාණන් වහන්සේට කරදර කළා. කසින් ගැහුවා. අත් කැපුවා. කකුල් කැපුවා. අවසානයේදී රජතුමාටම ගේන්න ගිහිල්ලා පාදින් පහරක් තාපසතුමාට එල්ල කරා. පපුවට. තාපසතුමාගේ දිනෙත් දෙක නොපෙනෙන මානයක් වෙනකන් විතරයි රජතුමාට යන්න පුළුවන් උනේ. ඒ භවයේ පින්වත්නි තවත් බොහෝ දීර්ඝ කාලයක් රජ සැප සම්පත් විඳිමින් ගෙවන්න ගෙනාපු ආයුෂ කාලයක් තිබුණා. නමුත් අර තාපසතුමාට ගහලා වද දීන කරපු අකුසල කර්මය නිසා මොකද උනේ? අර ගෙවන්න ගෙනාපු අකුසල කුසල කර්මය යටපත් වුණා. ඒ නිසා කලවරයිතුමාට සුළු මොහොතයි ජීවත් වෙන්න පුළුවන්. මහ පොළොව දිවැවිලා අවීචි මහ නිරයට ඇදගෙන ගියා. ඒකෙන් මම සඳහන් කළේ මොකද්ද? කෙනෙක් අකුසල් කර්ම කර ජීවත් වෙනවා. හැබැයි ඒ කෙනාට කුසල කර්ම විපාක දෙන්න තියෙනවා. නමුත් අර අකුසල් වැඩිපුර කරන්න පින්වත්නි ඒ කෙනා අර ලැබෙන්නේ තියෙන කුසල කර්ම ටික නැති කර ගන්නවා. ඒකේ
දේවල් සමහර අපරාධ කරන අය. කීයෙන් කී දෙනාද පින්වත්නි සාමාන්‍ය විදිහට මැරෙන්නේ? අකුසල් කරන අය. බොහෝ අයගේ ජීවිත මරණයටපත් වෙන බොහොම අවස්ථාවක් තිබෙනවා. ඒක හැම කෙනෙකුටම පොදුයි කියලා කියන්න බෑ. සසරේ පෙරගෙන ආපු අකුසල කර්මයක් තියෙන්න පුළුවන්. නමුත් කර්මයේ ස්වභාවය එයයි. හැබැයි මේ කාරණාව හරියට වටහා ගන්න ඕනේ. මොකද අපි සංසාරේ අති දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි ආවා කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. එහෙම අපි ඇවිල්ලා එන අතර කාලය තුල පින්වත් අපි කොච්චරනම් අකුසල කර්ම කරලා අපි කොච්චරනම් පින්වත්නි අකුසල කර්ම අපි එකතු කරගෙන ඇති ගෙවන්න. කී වතාවක් නම් අම්මල මරලා, කී වතාවක් නම් තාත්තල මරලා. අපි බුදුරජාණන් වහන්සේට කොච්චර කරදර කළාද? අපි කොච්චර යුද්ධ කළාද? දැන් කෙනෙක් ලෙඩ වෙනවා කියන එක පුදුමයටපත් වෙන දෙයක් නෙමෙයි. මොකද අපි ලෙඩ වෙන කර්ම අනන්තව අපි කරලා තියෙනවා. දැන් ලෙඩ වෙන්නේ නැත්තේ මොකක් නිසාද? අපිට කුසල කර්මයක් අපේ ජීවිතේ විපාක දීලා තියෙන නිසා. හැබැයි අපට පුළුවන් අකුසල කර්ම විනාශ කරගන්න ප්‍රබල කුසල කර්ම නිරන්තරයෙන් කරන්න. එහෙම කරොත් සසර විනාශ කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය චත්තමානවක බුදුහාමුදුරන් ළඟේ දවසක් යනවා එක ශිල්පායතනයකට. බුදුරජාණන් වහන්සේ චත්තමානවක කියන දැකලා භාගතුන් වහන්සේ චත්තමානවකට තිසරණේ පිහිටලා පන්සිල් සමාදන් කෙරෙව්වා. අපි අදට චත්තමානවක ගාථා කියලා සත්‍යයනා කරන්නේ. ඒ ගාථා තිසරණේ පිහිටලා පන්සිල් සමාදන් කෙරෙව්වා. ඒ චත්තමානවකට වැඩි වෙලාවක් යන්න හම්බුනේ නැහැ. විස ඊ පහරක් වැදිලා මරණයටපත් වුණා. හැබැයි බැරි වෙලාවකත් භාග්‍යතුන් වහන්සේ මොන නොගෙහි ගියා නම් ඔය ඊ පහර කොහොමත් වදිනවා. ඒ ඊ පහර කොහොමත් වදිනවා. පින්වත්නි බැරි වෙලාවකත් බුදුහාමුදුරුවෝ මොන නොගෙහුණා නම් චත්තමානවක ඊ පහර වැදලා මැරෙලා යන්නේ අවිචිත. දුගතියට යන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කර්මය වෙනස් කරා. චත්තමානවක දිව්‍ය පුත්‍රය වෙලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ බණ අහලා සෝවන් ඵලයටපත් වුණා. එහෙමනම් පින්වතුනි අපට සසරේ ගෙනාවු මේ කර්ම වෙනස් කරගන්න පුළුවන්. යමෙකුට වෙනස් කරගන්න බැරි නම් බැරි අනන්තරේ පාප කර්ම පහ විතරයි. හැබැයි හොඳින් මතක තියාගන්න අපි අකුසල කර්ම කරලා අවසාන කාලේ මං කර්ම වෙනස් කරන්න කියලා කුසල කර්ම කරාට වැඩක් නෑ. අකුසලයක් කළොත් ඒ අකුසලේ විපාක ලැබෙනවා. කුසලයක් කළොත් කුසලේ විපාක ලැබෙනවා. නමුත් අපට ඒ කර්ම විනාශ කරගන්න පුළුවන් කියන එකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් කියනවා. එක මිනිහෙක් එළුවෙක් හොරකම් කරනවා. මේ මිනිස්සේ එළුව හොරකම් කරලා ඒ එළුවගේ අයිතිකාරය රජතුමාට ගිහිල්ලා කියනවා. හැබැයි හොරා බොහොම දුර්වලයි. ලොකු සල්ලියක් තියෙන, ලොකු පිරිස් බලයක් තියෙන. එහෙම කෙනෙක් නෙමෙයි. දැන් මේ එළුවා අයිතිකාර මිනිස්සයා රජතුමාට මේ කාරණාව දීලා කියනවා. රජතුමා හොරාව අල්ලලා ගෙනත් දඬුවම් දෙනවා. සමහරලාට කසෙන් ගහනවා, සමහරලාට අතපය කපනවා, සමහරලාට මරන්නත් පුළුවන්. හැබැයි පින්වත්නි අපි හිතමු ඔය එළුව හොරකම් කරනව රජතුමා. රජතුමා හොරකම් කරනවා. එතකොට එළුවයිතිකාර මනුස්සයෙක් ගිහිල්ලා රජතුමාට විරුද්ධව අර වගේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද බලය වැඩි. බලය
වැඩි දිනක් තික ගිහිල්ලා හැප්පෙන්නේ නැහැ. උපරි බෝන්න කියලා කියන්න පුළුවන් මහරජය. මට ඔය ඉලුව විතරයි හිටියේ. පුළුවන් නම් මට ඔය ඉලුවගේ වටිනාකම භාගයක් හරි දෙන්න මට ජීවත් වෙන්න. එහෙම කියන්න පුළුවන්. මොකද බලේ වැඩි නිසා ඒ කෙනාට වෙල හැපෙන්නේ බෑ. කුසල පක්ෂය බලවත් කරගත්තොත් පින්වත් අපට ඉන්න තියෙන අකුසල විපාක අවම කරගන්න පුළුවන්. හැබැයි කාන්තේම නැති කරගන්නවාමයි කියලා කියන්නේ බෑ. හැබැයි අපට අවම කරගන්න පුළුවන්. මොකද අපි විසින්ම කරපු අකුසල කර්මනේ. අපි විසින්ම කරපු අකුසල කර්ම. හැබැයි අපිට ඒවා නවත්ව ගන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ කුසල කර්ම කරන්න ඕන. එහෙම වුණාම අපට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පවා ආශිර්වාද වැටවරණ ලැබෙනවා. මොකද දෙවිවරු පවා අපට අනුකම්පා කරන්නේ අපේ යහපත් ගුණධර්ම තියෙනවා නම් විතරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පරප්‍රසාදක කියන මහරහතන් වහන්සේ නම. මේ මහරහතන් වහන්සේ උපන්නේ සිටු කුලියක. ඒ සිටුවරයාට උපන්න හැම දරුවෙක්ම පින්වත්නි යක්ෂයෙක් ඇවිල්ලා හැමදාම කාලා මරනවා. උපන් හැම ළමයෙක්ම යක්ෂයෙක් කියලා කාලා මරනවා. මේ ළමයා උපන් දවසේ දෙවිවරු ඇවිල්ලා ආරක්ෂාව සැලසනවා. මොකක් නිසාද? මීට කල්ප 94කට කලින් සිද්ධාර්ථ කියලා බුදුරජාණන් වහන්සේ නමකට ගාථා 4ක් කියලා වන්දනා කරනවා. ඒකේ ආනිසංසය කුසලයේ නිසා බලවත්කම නිසා අර යක්ෂයාට අනුතරක් කරන්න සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා උපන් දවසේ නම් තබන අය දෙවිවරුන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් ළමයට ආරක්ෂාව සැලසෙන දුන්නු නිසා නම තැබුවේ භූත කියලා. භූත කියලා කියන්නේ මේ මනුෂ්‍ය නොවන පිරිසක් කියන අර්ථයයි. ඒතකොට ඒ වගේ පින්වත්නි අපට මේ යහපත් කුසල කරනකොට අර කියන අකුසල කර්ම අපේ ජීවිතේ අවම කරගන්නට පුළුවන්. හැබැයි අපි උත්සාහවන්ත වෙන්නට මොකක් කරන්නද? කරන අකුසල කර්ම නවත්වන්න. නොකරපු අකුසල කර්ම නොකර ඉන්න. කරපු කුසල් නැවත කරන්න. නොකරපු කුසල කර්ම කරන්න කියන මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්නයි භාගතුන් වහන්සේ අපට උපදෙස් ලැබලා දීලා තියෙන්නේ. එhmenan දේශනාවට තිබෙන කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ පින්වත් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතේ ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්නට ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද දවසේදී මේ උතුම් සත්‍යධර්ම දේශනාව මේ විදියට මාතර කුරුවරේ මුදුන්මල් කඩක් වන මාතර බෝධීන් වහන්සේ අභියස